समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्कदं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स කාරුණික ශ්‍රද්ධාකාමී පිංගුතුනි මේ සන්ධ්‍යායාමයේ ඔබ හැම කෙනෙක්ම බුද්ධ පුතුන් මුහුණු පොත සමග එකතු වෙලා සිටින්නේ තථාගත ලෞතුරු බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දහම් කරුණක් අවබෝධ කර ගැනීමේ අරමුණ අභිලාෂය ඇතුව අද දවසේ මේ උතුම් පින් කටයුත්ත සිද්ධ කරන්නට දායක වෙන්නේ විශේෂයෙන්ම ආස්ට්‍රේලියාවේ පදිංචිව සිටින සම්පත් මහත්මාණන් සහ නදීෂා නෝන මහත්මිය සහ එම දියණිය වන නිමායා දුව ඒ පින්වත් පිරිස තමයි අපව අමතලා මේ උතුම් පින්කම සිද්ධ කර දෙන ලෙස අපිට ආරාධනා කටයුතු බොහෝම ශ්‍රද්ධාවෙන් බොහොම ගෞරවයෙන් සිද්ධ කරන්නට යෙදුනේ. නමුත් ඊට අමතරව මහේෂි ගිහාන් මහත්මීන් ඇතුළු ඒ පවුලේ අයත් නාවීන්ද්‍ර චාම්යෆි ඇතුළු ඒ පවුලේ අයත් දිලුම් ඉනෝකා මදුක ශාලිකා කියන ඒ මුණුබුරු මිනිබිරියන් ඇතුළු ඒ සියලුම දෙනා මේ උතුම් පුණ්‍ය කටයුත්ත සඳහා බොහෝම ශ්‍රද්ධාවෙන් දායක වෙන බව සම්බන්ධ වෙන බව සම්පත් මහත්මාණනුත් ඒ වගේම නදීෂා නෝනා මහත්මියත් අපට සිහිපත් කරන්නට යෙදුණා. ඉතින් ඒ ඇත්තෝ මේ උතුම් පින්කම සිද්ධ කරන්නේ තාම උතුම් අරමුණු කිහිපයක් නිමිති කරගෙන සුජීවත්ව සිටින නදීෂා නෝනා මහත්මියගේ ආදරණීය අම්මා වයලාද සිල්වා බොරලස්ස මාතාවටත් ඒ වගේම සම්පත් මහත්මාණන්ගේ ආදරණීය අම්මා අමරාද සිල්වා මාතාවටත් විශේෂයෙන්ම අත්තම්මා සීලවතී කොඩිතුවක්කෝ කියන මේ අත්තම්මටත් මිත්තනියටත් ආශිර්වාද කිරීම මේ උතුම් පුණ්‍ය කර්මයේදී ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම වයලාද සිල්වා බොරලස්ස මාතාව ටිකක් රෝගාතුරව සිටින්නේ. ඒ නිසා එතුමියට සෙත්පතලා නිරෝගී සුව පැතීම දීර්ඝායුෂ පැතීමේ අම්මලා දෙන්නටම මේ පින්කමේදී මුඛ්‍ය පරමාර්ථ වෙන්නේ. ඊට අමතරව මේ දෙපළගේම ආදරණීය පියාණන් වහන්සේලා නදීෂා නෝනා මහත්මියගේ නමින් අවුරුදු 2කට පෙර මියගිය වර්නන්ද සිල්වා බොරලස්ස පියාණන් වහන්සේටත් සම්පත් මහත්මයාගේ නමින් අවුරුදු 14කට කලින් මියගිය ධර්මදාස සිල්වා ආදරණීය පියාණන් ඇතුළු කොට දෙපාර්ශවයේම මේ නම් සඳහන් කරපු සියලු දෙනා නමින් මියගිය ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කිරීම මේ උතුම් පින්කමේදී අරමුණු විදියට බලාපොරොත්තු විදියට තබාගෙන තියෙනවා. මම ඊටම සතුටටපත් වෙනවා මේ පින්වත් පිරිස වෙනුවෙන් ධර්මානුශාසනාවක් සිද්ධ කරලා දෙන්නට අවස්ථාවක් ඉඩකඩක් සැලසීම පිළිබඳව. එයත්ෝ මගෙන් ඉල්ලා සිටියේ දිනයක් නිශ්චිත නැහැ. පුළුවන් හැකි ඉක්මම්ම වෙලාවක ධර්මානුශාසනාවක් අපේ ආදරණීය මව්පියන්ට සෙත්පතන්ට පින් දෙන්න අපි වෙනුවෙන් සිද්ධ කරලා දෙන්නට කියලා. මොකද දුවදරුවෝ බොහෝම දෙනෙක් මම දන්නවා සමහර වෙලාවට තමන්ගේ ආදරණීය අම්මා තාත්තා ලෙඩ වෙලා ඉන්නවා ලංකාවේ. පිටරට ඉන්න අයට මේ තියෙන වසංගත තත්ත්වය එක්ක අම්මා තාත්තා බලන්ට යන්න බෑ.
තව සමහර කෙනෙකු තවත් විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙනවා. තමන්ගේ ආදරණීයයෝ මිය ගියාට පස්සේ මොන තරම් එන්ට ඕනි වුණත් කැමති වුණත් එන්න විදියක් නැහැ. මොකද හේතුව මේ තියෙන අවාසනාවන්ත පරිසරයත් එක්ක. ඉතින් බොහෝ වෙලාවට ඒ දුවා දරුවෝ කල්පනා කරන දේ තමයි අපේ අම්මා තාත්තා වෙනුවෙන් අපිට කරන්න පුළුවන් දේ මොකද්ද? එයාට සෙත් පතන්න හෝ එයාගේ ආධ්‍යාත්මික දියුණුවක් ඇති කරවන්න හෝ ඒ කල හැකි දේවල් සොය බල අම්මා තාත්තා වෙනුවෙන් බොහෝම ශ්‍රද්ධාවෙන් කරන පිරිසක් තවම මේ ලෝකේ ඉන්නවා. ඒකට හේතුව ඒ හැමෝම තමන්ගේ අම්මට ආදරේ, තමන්ගේ තාත්තට ආදරේ. මං සිහිපත් කරනවා ඔබ ඒ වපුරන බීජයේ අස්වැන්න ඔබටත් ලැබෙනවා. මොකද හේතුව ඔබේ දරුවෝ දකිනවා, ඔබේ දරුවෝ බලන් ඉන්නවා ඔබ ඔබේ අම්මා වෙනුවෙන්, ඔබ ඔබේ තාත්තා වෙනුවෙන් කොයි විදියටද කටයුතු කරන්න කියලා, කොයි විදියටද බලන්නේ කියලා, කොයි විදියටද කතා කරන්න කියලා, කොයි විදියටද ඒගොල්ලෝ ගැන හිතන්නේ කියලා ඔබේ දරුවෝ ඒව බලන් ඉන්නවා, නිරීක්ෂණය කරනවා. කොච්චර දුර හිටියත් ඒ ආදරණීය අම්මා වෙනුවෙන්, තාත්තා වෙනුවෙන් යම් දෙයක් කරන්න ඕනි, ඒගොල්ලෝ බලා ගන්න ඕනි, ඒගොල්ලොන්ට බේත් ටික පිළිවෙල කරන්න ඕනි. ඒ කටයුතු අවබෝධයෙන් අවංක හැඟීමකින් කරනකොට ඒක හරියට ඔබ යහපත් ඵලයක් ඔබට ලැබෙන වටින යහපත් බීජයක් පැල කරනවා වගේ. ඒ නිසා මා හදවතින්ම ආශිර්වාද කරනවා ඒ පින්වත් දුවා දරුවන් පිරිසට, තමන්ගේ සුජීවත්ව සිටින මෑණිවරු දෙපළ වෙනුවෙන්, අත්තම්මා වෙනුවෙන් මේ වගේ එකතු වෙලා පින් කටයුත්තක් කරන්න ඕනේ. හොඳ පින්කමක් කරලා ධර්ම දානමය පින්කමක් කරන්න ඕනේ කියලා හිතන එක. මොකද මේ හැමෝම බුද්ධ පුතුන් ශ්‍රාවක ශ්‍රාවිකාවෝ මේ පිටුවට එකතු වෙලා බණ දහම් අහනවා. දැන් බොහෝ දෙනෙක් අපට සඳහන් කරනවා මෙහෙම නිරන්තරයෙන් දේශනාවන් පැවැත්වෙන නිසා දන්නේම නැතුව අඩුම සතියට බණ කීපයක් ශ්‍රවණය කරන්නට හිත පුරුදු වෙලා කියලා. ඉතින් අපි සතුටු වෙනවා මේ වගේ ධර්ම දානමය පින් කටයුතු ඔබත් එක්ක එකතු වෙලා අපේ අවබෝධයේ ප්‍රමාණයට මේ වගේ දේශනාවන් ඔබ වෙනුවෙන් සිද්ධ කරලා දෙන්න ලැබීම ගැන අපි තාම සතුටටපත් වෙනවා. පින්වතුනි, ඒ පින්වත් මෑණිවරුන්ට ආශිර්වාද කරන්නට, නිරෝගී සුව ප්‍රාර්ථනා කරන්නට ඔබත් අප හැමදෙනාමත් ධර්ම ශ්‍රවණමය කුසලයක් අත්පත් කරගත යුතුයි. උතුම් දහම් අවබෝධ කරගෙන, හිත පිරිසිදු කරගෙන ඒ සිතින් තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ යහපතක් වෙන්න කියලා, නිදුක් වෙන්න කියලා, නිරෝගී වෙන්න කියලා, සුවපත් වෙන්න කියලා. නෙලොව ජීවත් වෙන්නේ නැත්තන්ටත්, මිය ගිය නැත්තන්ටත් අපි මේ විදිහට ප්‍රාර්ථනා කරන්නේ පිරිසිදු සිතුවිලි ඇති කරගෙන. ඉතින් හොඳට බණහන්න ඕන. අද දහම් දේශනාවේදී කියලා දෙන්නේ ඔබට හරිම ප්‍රායෝගික ජීවිතයට ප්‍රයෝජනවත් වෙන ඊටාම වටින සූත්‍රයක් ඇසුරු කරගත්තු දහම් කරුණු ටිකක්. පච්චලායන කියන සූත්‍ර දේශනාව. අංගුත්තර නිකායේ තමයි මේ සූත්‍රය තියෙන්නේ. මේ සූත්‍ර දේශනාවේ සාකච්ඡා කරන්නේ හරය විදියට ගත්තොතින් අපට එන නිදිමත, අපි ධර්මයේ පාවිච්චි කරන්නේ නිදාසීලි කියලා, නිදිමත බව, අධික ලෙස නිදිමතෙහි ඇලෙන සුළුකම, අධික ලෙස නිද්‍රාවට ආශාවක්, නින්දට ආසාවක් ඇති වෙන ඒ ගතිය කොහොමද අපි කළමනාකරණය කරගන්නේ කියලා. ඉතින් හොඳ ලෞකික ජීවිතයක සාර්ථකත්වය කරා යන්න හිතන කෙනෙකුට නින්ද බාධාවක් වෙනවා ගොඩක් වෙලාවට. අධික නිදිමත ප්‍රශ්නයක් වෙනවා. ඒ වගේම භාවනා කරන අයට, ඊළඟට ඉගෙන ගන්න දරුවොන්ටනේ, පාඩම් කරන දරුවොන්ට සමහර වෙලාවට හෙට පන්තිකාමරේ දරුවොන්ට උගන්වන්න තියෙනවා. හැබැයි ඒ සඳහා පාඩම් ටික හදාගන්න සූදානම් වෙන ගුරුතුමෙකුට, ගුරුතුමියකට
හෙට තමන්ගේ වැඩපලේ කරන්න තියෙන රාජකාරියකට පූර්ව සූදානමක් වෙන්න තියෙනවා. අන්නේ කටයුතු වලට පෙර සූදානම් වෙන කෙනෙකුට නිදිමත විශාල බාධාවක් විදිහට ඉදිරිපත් වෙන්න පුළුවන්. ඉතින් ලෞකික ජීවිතයේ යම් අරමුණු ජය ගන්නට හදද්දිත් ලෝකෝත්තර අරමුණු ජය ගන්නට හදද්දිත් අපිට නිින්දෙන් යම්කිසි ආකාරයකට බාධාවක් පැමිණෙන්නට පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍ර දේශනාව සිද්ධ කරන්නේ මහා මොග්ගල්ලාන තෙරුන් වහන්සේට අවවාදයක් විදිහට. මොකද උන්වහන්සේ බොහොම නිදිමත ස්වභාවයකින් එක් වෙලාවක වැඩ ඉන්නවා භාග්‍යවතුන් වහන්සේ දකිනවා. උන්වහන්සේ ඒ වෙලාවේ මොග්ගල්ලාන තෙරුන් වහන්සේට තමයි කියලා දෙන්නේ කොයි ආකාරයටද ඔබට නිදිමත එනකොට එය පරාජයට පත් කරලා ඔබ භාවනාවක නියැලෙන්නේ කියලා. ඔබ ඒකාග්‍රතාවයක් ගොඩ නගා ගන්නේ කියලා. භාග්‍යවතුන් වහන්සේ එහිදී අපිට පැහැදිලි කිරීමක් සිද්ධ කරනවා මොග්ගල්ලාන මහා තෙරුන් වහන්සේට දෙන අවවාදයක් විදියට. දැන් ඉස්සෙල්ලම මේ කරුණු ටිකට යන්න කලින් කියන්න ඕනේ දැන් නිදිමත කියන එක කෙනෙකුට එන්න පුළුවන් විවිධ හේතු තියෙනවා. ඒවා සමහර හේතු කායික හේතු. සමහර හේතු මානසික හේතු. නිදිමත කියන එක හුදෙක් 100%ක්ම කායික හේතු මත හෝ අධික නිදිමත කියන එක 100%ක්ම මානසික හේතු මතම හෝ එනවා කියලා අපට කියන්නට පුළුවන් කමක් නැහැ නිශ්චිතව. ඒක හින්දාමයි කියලා. නමුත් සමහර කෙනෙකුට ටිකක් අමුතු විදියට ටිකක් සාමාන්‍ය තත්ත්වයේ ඉක්මවා ගිහිල්ලා නිදිමතක් එනම නම් එතනට බලපාපු යම් කායික හේතු තියෙන්න පුළුවන්. දැන් විද්‍යාත්මක පර්යේෂණ වල පිළිගන්න දෙයක් තමයි කෙනෙකුගේ ශරීරයේ විටමින් D වගේ දෙයක් ඌණ වෙනකොට අඩු වෙනකොට අයන ඌණතාවයක් එනකොට ඒ වයින් එයාට විශාල කායික විඩාවක් ඒ වගේම නොසන්සුන් පීඩාකාරී ගතියක් විශාල මහන්සියක් ඒව එක කෙනෙකුට උග්‍ර නිදිමතක් එන්න පුළුවන් කියලා. නිතර අපි කියන්නේ නිදි කිරා වැටෙනවා කියලා. එවැනි තත්ත්වයක් එන්න පුළුවන් කියලා එහෙම පිළිගැනීමක් තියෙනවා. ඒක වෛද්‍ය විද්‍යාත්මකව. එතකොට කවුරු හරි කෙනෙක් මේ දේශනාව ශ්‍රවණය කරලා මතක තියාගන්න මේ දේශනාව ශ්‍රවණය කරලා කෙනෙකුගේ කායික ප්‍රශ්නයක් නිසා තියෙන නිදිමතකට උත්තර හොයන්න හිතුවොත් මං හිතන්නේ ඔබට ප්‍රමාණවත් උත්තරයක් හම්බ වෙයි කියලා. මොකද හේතුව මේ දේශනාවේ මූලික අවධානය යොමු කරන්නේ යම්කිසි කෙනෙකුට මානසිකව ඇතිවෙන බලපෑමකින් ඔය තීන මිද්ද කියන නීවරණ ධර්මය නිසා ප්‍රකට වෙන පැනනගින ඒ නිද්‍රාශීලී ස්වභාවය පාලනයට ලක් කරගන්න තමයි මූලිකවම මේ දේශනාවෙන් අපට මඟ පෙන්වීමක් තියෙන. ඒ නිසා කවුරු හරි කෙනෙක් යම්කිසි ආකාරයකට උග්‍ර ලෙස නිදිමත කියන තත්ත්වය නිසා පීඩා විඳිනවා නම් මම යෝජනා කරනවා ඔහු හෝ ඇය නැත්නම් එයා දරුවෙක් නම් ඒ දරුවා වෛද්‍යවරයෙකු වෙත යොමු වීම හොඳයි. එයාගේ ඊට අදාළ වෛද්‍ය උපදෙස් පිළිපැදීමක් කොහොමද එයාගේ විටමින් ඌනතා තියෙනවද හිමොග්ලොබින් වල ප්‍රශ්න පැන නැගිලාද ඒ වගේ දේවල් පරීක්ෂා කර ගැනීම හොඳයි. මොකද නැත්තම් කෙනෙක්
භාග්‍යවතුන් වහන්සේ මේ දේශනා කරන මේ ක්‍රමවේද ටිකෙන් උත්සාහ කරලා එයාට ඒ ප්‍රතිඵල ලැබුණේ නැතොතින් කෙනෙක් නිගමනයට එන්න පුළුවන් මේ බුදුදහමේ මේ කියන දේවල් මේවා ඇත්ත වෙන දේවල් නෙමෙයි මං කරලා බැලුවා හරියන්නේ නැහැ කියලා. ඉතින් කෙනෙකුට කායික අපහසුතා නිසා නම් ඒ කියන්නේ එයා අධික ලෙස නිද්‍රාශීලී වෙන හේතුව කායික අපහසුතාවයක් නම් කායික විටමින් වැනි දෙයක ඌනතාවයක් නම් ඒක එයා විසඳ ගන්න ඕන වෙනම. බොහෝ වෙලාවට අපිට නිදිමත එන්ට අධික නිද්‍රාශීලී ගතියක් දැනෙන්ට නිදිමත බවක් දැනෙන්ට එහෙම දෙයක් ඇතිවෙන්ට බලපෑමක් කරනවා අපේ මනස. මනසේ බලපෑමක් තියෙනවා. දැන් බුදුදහමේ සාකච්ඡා කරන කාරණයක් තමයි මේ කුසලයට ඡන්දයක් තියෙන්න ඕනි කියන එක. කුසල ඡන්ද. කුසලයට කියන්නේ කුසලය වඩන්ට කුසලයෙහි යෙදෙන්න කැමැත්තක් තියෙන්න ඕනි. බුදුදහමේ එය සාකච්ඡා කරන. කියන්නේ අපේ අරමුණ කුසල් ධර්ම ප්‍රගුණ කර ගැනීම නම් අපි කියමුකෝ ධාන සමාපatti ඒ වගේ දේවල් ලබා ගැනීම නම් ඒකට අපිට කැමැත්තක් තියෙන්න ඕන. ඒක ගැන අපිට උනන්දුවක් උද්‍යෝගයක් තියෙන්න ඕන. එතකොට කුසලයෙහි ඡන්දයක් තියෙන එක්කෙනාට කුසලයට කැමැත්තක් තියෙන එක්කෙනාට ඒ අරමුණ සපුරා ගැනීම සඳහා එයාගේ මනසින්ම ඇතිවෙන උද්‍යෝගය හින්දා එයාට නිද්‍රාශීලී බව පරාජයට පත් කරන්න පුළුවන්. එතකොට යම්කිසි කෙනෙක් ඇත්තටම කුසල ධර්මයන්ට අවංක එයාගේ හදවතේ කැමැත්තක් නැත්තම් එයා ඒ කුසල ධර්මයන් අපි කියමුකෝ භාවනාවක එයා නියැලෙන්නේ ඒක යාට එහෙම කරන්න වෙලා හින්දා වෙන කරන්න දෙයක් ඇත්තටම නැති හින්දා හෝ එතන ඉන්නවනම් ඒක කරන්න වෙලා නම් අන්න එතකොට එයාට කුසල ඡන්දයක් නැහැනේ. කුසල ඡන්දය නැතුව ඒ කුසලයට කැමැත්තක් නැතුව ආසාවක් නැතුව ඒ කටයුත්තේ එහෙම නියැලෙන්න බෑ අකණ්ඩව. කුසල් දහම්මේ විතරක් නෙමෙයිනේ. අපි ඉගෙන ගන්න කාලේ අපි සමහර ගුරුවරු එනවා දකින්නකොට පුදුම ආසයි. ඒ ඇයි හේතුව තමයි එයාගේ විෂයට අපි තියෙන කැමැත්ත එයා උගන්වන රටාවට අපි තියෙන කැමැත්ත ඒ වගේ දේවල් මත හරිම කියන්නේ 12 එක පන්තිය වුණත් දවල් එකේ ඉඳලා 2 වෙනකන් වෙලාව වුණත් හරි කැමැත්තෙන් බොහොම ප්‍රබෝධමත් අපි පන්ති කාමරේ වැඩවලට සම්බන්ධ වෙනවා. හැබැයි සමහර ගුරුවරුන්ගේ පාඩමක් පටන් ගන්නකොටම අපිට ඈනු යන පටන් ගන්නවා. හේතුව අපේ මනසේ එක්කෝ ඒ විෂයට තියෙන අකමැත්ත. එහෙම නැත්නම් ඒ උගන්වන ගුරුවරයාගේ රටාවට තියෙන අකමැත්ත. එයාගේ කටහඬට තියෙන අකමැත්ත. එයාගේ විලාසයට තියෙන අකමැත්ත. ඔයාදී කාරණා මත අපි දන්නේම නැතුව උග්‍ර නිදිමතක් අපිට එන්න පුළුවන්. ඒක කායික ප්‍රශ්නයක් නෙමෙයි. ඒක මනස එකක්. ඒක මනසේ කාරණාව. සමහරව අනිත් අය යන හින්දා ක්‍රිකට් මැච් බලන්න යනවා. මුළු මේක ග්‍රවුන්ඩ් එකම දෙදරන්ඩ ජයගෝසා නංවනවා. සමහරුන් නිදාගන්න අය අපි දකිනවා. මං ඉඳලා හිටලා ක්‍රිකට් තරග විකාශනය වෙන වෙලාවල් මම බලන් ඉඳලා තියෙනවා. එතකොට මම දැකලා තියෙනවා මහා සෙනග කෑ ගහනවා මිනිස්සු ජයගෝසා නංවනවා. සමහරු
හොඳටම නිදා ගන්නවා. ඒ කියන්නේ එයා ඒකට ආස නැහැ. එයා වෙන කාරණාවක් නිසා එතනට ගිහිල්ලා. සමහර කෙනෙකුට ඕක බණ අහනකොට වෙනවනේ. බණ අහමු කියලා පටන් ගත්තට සමහර වෙලාවට එක බණක්වත් ඉවර වෙනකන් අහලා නැහැ. විනාඩි 10ක් 15ක් අහන් ඉන්නකොට යනිදි. එතකොට ඔබ අවබෝධ කරගන්න ඕන දේ තමයි ඔබ යම්කිසි අරමුණක උද්‍යෝගිමත් නැත්තම් ඒ අරමුණට ඔබගේ කැමැත්තක් මානසික උනන්දුවක් ඒ අරමුණ පිළිබඳව සොයන්න, ඒ අරමුණේ යෙදෙන්න, ඒ අරමුණ එක්ක කටයුතු කරන්න ඔබගේ මනසේ කැමැත්තක් නැත්තම් ඔබට තීන මිද්දය බහුල වෙන්න පුළුවන්. නිදාශීලී භව කියන එක, නිදිමත කියන එක ඔබට බහුල ලෙස එන්න පුළුවන්. ඒක හොඳට තේරුම් ගත යුතු කාරණයක්. ඒ මොකද නොඇලීම, අලීනතාජ කියලා ධර්මයේ සඳහන් කරනවා. ඔබ ඔබේ විශේෂයට ඔබේ අරමුණට ඇලිලා නැත්තම් ඔබට නිදිමත කියන බාධකය නැත්තම් නීවරණය ඔබගේ අරමුණට ලොකු බාධාවක් විදියට එන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ තව කායික හේතුවක් අවධාරණය කරලා තියෙන ඔය තීන මිද්දේ සම්බන්ධව කරපු විවරණවලදී ඒ තමයි භත්ත සම්මදෝ. භත්ත සම්මදෝ කියලා කිව්වේ මේ බත්මත හින්දා. ඒ කියන්නේ අපි අධික ලෙස ආහාර පාන ගත්තොත්, සීමාව ඉක්මවලා ආහාර පාන ගත්තොත්, ඒ කියන්නේ මාත්‍රාව ඉක්මවලා ආහාර පාන ගත්තොත් භත්ත සම්මදෝ කියන්නේ බත්මතක් එන්න පුළුවන්. ඒ කියන්නේ ඒ අර ආහාරයේහි ඒ ඕජාව එක මේ ශරීරය එක්ක මේ කටයුතු කරනකොට ඒකත් එක්ක කෙනෙකු උග්‍ර නිදිමතකින් පීඩා විඳින්න පුළුවන්. ඒකට කියන්නේ බත්මත කියලා. ඒ කියන්නේ දවල්ට කවුරු හරි කෑම කාලා නිදා ගන්නවට කියන්නේ එයා බුදිනවා. බුදිනවා කියන්නේ කනවා. එතකොට කෑවට පස්සේදී එන මත් ගතියක් කෙනෙකුට තියෙන්න පුළුවන්. එතකොට ඔබ අවබෝධ කරගන්න ඕන එහෙම කායික ප්‍රශ්න නිසා සහ මානසික ප්‍රශ්න නිසා ඔය දෙකේම බලපෑමෙන් කෙනෙකුට නිදිමත කියන බාධකය තමන්ගේ අරමුණු ජයගන්ට යද්දී අනිවාර්යෙන්ම එන්න පුළුවන්. මොකද බුදුදහමේ නිදිමත එක්ක තමන්ගේ ඒ කියන්නේ තීන මිද්දය එක්ක කම්මැලිකම එක්ක සිතෙහි හෝ සිතවිලි වල තියෙන නිද්‍රාශීලී බව එක්ක කිසිම අරමුණක් ඵලදායී ලෙස ජයගන්ට පුළුවන් කියලා පිළිගන්නේ නැහැ. නිවන් දකින්න අරමුණත් එහෙමයි, ධර්ම පුහුණුවත් එහෙමයි, සාමාන්‍ය එදිනෙදා ජීවිතෙත් එහෙමයි. ඒකනේ බුදුදහමේ ඔය පරිහානිකර ධර්ම ගැන සාකච්ඡා කරනකොට නිතර කතා කරන එකක් තමයි නිද්ධාසීලි සභාසීලි අනුට්ඨාතාච යෝ නරෝ. යම් කිසි කෙනෙක් නිතර නිදන සුළු නම් නිද්ධාසීලි, නින්දෙහි ඇලෙනව නම්, නිද්ධා රාමතා, කම්මා රාමතා, බස්සා රාමතා, ආරාමතා කියවේ ඇලීම කියන එකනේ. එතකොට නිද්ධා රාමතා, නින්දෙහි ඇලුණු කෙනෙක් වුණොත්, නිදිමතෙහි ඇලුණු කෙනෙක් වුණොත් මතක තියාගන්න ඒ තැනැත්තා හෝ තැනැත්තිය එයා ජීවිතේ ලොකු පරිහානියක් තමන්ට සිද්ධ කරගන්න පුළුවන්. ඒ නිසා බුදුදහමේ යෝජනා එහෙම නිදිමතකින් කෙනෙකු පීඩා විඳිනවා නම් එයාට ඒ නිදිමත පරාජයට පත් කරලා තමන්ගේ අරමුණ ජයගන්ට යෝජනා කීපයක් ඒ පචලායන සූත්‍රයෙහි භාග්‍යවතුන් වහන්සේ යෝජනා කරලා තියෙනවා. එකක් තමයි යම් සංඥාවක් එක්ක ඉන්නකොට තීන මිද්දය මනසට බැසගන්නව නම්, නිදිමත එනව නම්, යම් දෙයක් මෙනෙහි කර ඉන්නකොට, යම් ක්‍රියාවක නියලී ඉන්නකොට
නිදිමත ඔබට පීඩා කරනවා නම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ දැන් ඒ සංඥාව වෙනුවට තීන මිද්දය ඇති වෙන්නේ නැති ඔබ ආස සංඥාවක් මෙනෙහි කරන්න. දැන් අපිට සමහර ඒවා තියෙනවානේ මේ මතක් කරනකොට පණ යන්න නිදිමතේ හිටියත් ඉද්ද ගැහුවා වගේ නැගිට්ටෙන ඒවා තියෙනවානේ. එහෙම ඒවා තියෙනවානේ. කොච්චර මහන්සි වෙලා හිටියත් පොඩ්ඩක්වත් නිදිමතක් එන්නේ නැති ඒවා තියෙනවානේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි සංඥාවක් කියන්නේ නිදිමතෙන් පීඩා විඳින වෙලාවක යම්කිසි දෙයක් මෙනෙහි කරද්දී ඔබට ඒ නිදිමත නැති වෙලා යනවා නම් ඒ දේ මෙනෙහි කරන්න. ඒ කිව්වේ නිදිමත ඇති වෙන අරමුණ ගැන මෙනෙහි කරනවා වෙනුවට ඒ වෙලාවේ ඔබ හරියට නිකන් එක අරමුණක් ගැන සිහියේ පිහිටුවන්ට යද්දී නිදිමත විසින් ඔබට බාධා කරනවා නම් ඔබ යම්කිසි වෙලාවක් ඒක මෙනෙහි කරන්නේ නැතුව ඔබ කැමති දෙයක් මෙනෙහි කරන්න. යම් කැමති සංඥාවක් අපි අඳුරගත්තු දෙයක් ගැනනේ මතක් කරන්න කියනවා. අපේ ඔළුවේ තියෙනවනේ එහෙම ආස අපි අඳුනගත්තු මතක් කර ඉන්න ආස එකක්. අන්න ඒ උග්‍ර ලෙස ඔබ පීඩා විඳින වෙලාවට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඒ වගේ ඔබට නිදිමත එන්නේ නැති සංඥාවක් මෙනෙහි කරන්න. භාවනා යෝගියෙකුට නම් අපි කියමුකෝ කසින මණ්ඩලයක් අරමුණු කරගෙන කියලා. ඒ වගේ එක වෙනස් කරගන්න පුළුවන්. එතකොට ඒක තමයි පළවෙනි ක්‍රමය. දැනට ඔබ යමක් මෙනෙහි කරනවද? ඒ මෙනෙහි කරන දේ නිසා ඔබට නිදිමත එනවා නම් ඊට වඩා වෙනස් දෙයක් ඔබ ආස දෙයක් මෙනෙහි කරන්ට පටන් ගත්තොතින් වෙනත් සංඥාවක් ඇති කරගත්තොතින් ඊට පරිබාහිර ඔබට නිදිමත පරාජයට පත් කරන්න පුළුවන්. එක මනසට එන ප්‍රශ්නයකට මනසින්ම උත්තරයක් හොයන එක. හිතේ ප්‍රශ්නයක් ලෙස බුදුදහම පිළිගන්නවා ප්‍රබල ලෙස තීන මිද්දය ඇතිවීම කියන එක. එතකොට යම් සංඥාවල අපි මානසිකාර කරද්දි මෙනෙහි කර ඉඳිද්දී අපට නිදිමතක් එන්න පුළුවන්. එතකොට බුදුහාමුදුරුවෝ යෝජනා කරනවා ඔබ ඒ වෙලාවේදී කළ යුතු දේ වන්නේ ඊට වඩා වෙනත් ඔබ කැමති ඔබට නිදිමත නැති වෙලා යන සංඥාවක් ඔබ ඇති කරගන්න. දැන් උදාහරණයක් ගත්තොත් ඕක හරිම ප්‍රායෝගිකයි අපේ ජීවිතවල වෙලා තියෙන දේවල් එක ගත්තොත් දැන් අපිට හෙට මේ ඉස්කෝලේ යන්න වෙනවා කියලා හිතනකොට දැනුණු නිදිමත නේ හෙට ඉස්කෝලේ යන්න වෙනවා කියලා හිතනකොට දැනුණු නිදිමත ඇත්තටම අපිට දැනෙන්නේ නැහනේ හෙට මේ විනෝද චාරිකාවක් යන්න තියෙනවා කියලා හිතනකොට. එතකොට ඒ නිදිමත එන්නේ නැහැ අපිට. ඕනතරම් පැය ගාණක් හරි හැරන් ඉන්න පුළුවන් ඊට පහුවෙනි දවස් උදා වෙනකම්. ඒ මොකද හේතුව ඒ අරමුණ මෙනෙහි කරන්ට අපි ආසයි. හෙට දකින්නේවා ඒ අනාය ඒකෙදි විනෝද වෙන හැටි ඒ සංඥාවත් එක්ක අපිට නිදිමත පරාජයට පත් වෙනව දන්නේම නැතුව. පොඩ්ඩක්වත් නිදිමත නැහැ. ඒකෙ තමන් කැමති මෙනෙහි කර ඉන්ට කැමති සංඥාවක් ඇති කරගත්තොතින් අර අමාරු වෙලාව පියමං කරගන්නට ඔබට උදව් කරගත හැකි. ඉතින් පරිස්සම් වෙන්න ඕන. නැත්නම් ඒකම මෙනෙහි කර දවසම ගත කළොත් අපරාධ ඊට වැඩිය හොඳයි නිදා ගන්න එක. ඒ වෙනුවට අර ඒ වෙලාව පියමං කරගන්න. උපායක් විදියට උග්‍ර නිදිමතක් එන වෙලාවට තමන් මතක් කරන්න ආස දෙයක් මතක් කරලා මනසින් මෙනෙහි කරලා අර ඒ පවතින නිදිමත ස්වභාවය යම් කිසි ආකාරයකට පරාජයට පත් කරන්න යම් ටික වෙලාවකට හරි අනිවාර්යයෙන්ම පුළුවන්කමක් තියෙනවා. ඒක හොඳට බුද්ධිමත්ව අවබෝධ කරගන්නට උත්සාහ කරන්න.
නිදිමත පරාජයට පත් කළා අරමුණු ජයගණ්ඩ හිතන අයට මේක උපායක් විදියට හොඳ එකක්. හැබැයි පරිස්සම් වෙන්න ඕන. මොකද අපි කැමති සංඥාවල් මෙනෙහි කරන්න ගත්තම ඉවරයක් නෑ ඊළඟට. ඒක ඇදී පුරුක් එකතු කර දංවැල වගේ මේක කොනක් තෙරක් නැතුව යන්න පටන් ගන්නවා. ඒ මොකද ඒ කැමති සංඥා මෙනෙහි කරනකොට අපි කියන වේලාව ගියා දන්නේම නෑනි කියලා. ඒකේ අදහස තමයි ඒ සංඥාවට අපි ඇටච් වෙනවා. කැමැත්තෙන්. ඊළඟට අපි මේ ලෝකේ යම්කිසි ආකාරයකට මුසපත් වෙනවා. මේ මුසපත් වීම ඇතුලේ අපිට නිදිමතක් නැහැ, මුකුත් නැහැ, වෙලාව යනවා දන්නෙත් නැහැ. ඒකදී සිහි කල්පනාවේ ලෞකික ප්‍රශ්න විසඳන්න මේ උපායන් යොදා ගන්නව නම් ගොඩක් සිහි කල්පනාවෙන් පාවිච්චි කර ගන්න ඕන. දැන් අපිට ධර්ම සංඥාවක් අපි කියමුකෝ අපිට ඇති වෙච්ච ධර්මය පිළිබඳව අපි ආස සංකල්පයක් මතක් කරන්න ගත්තොත් අපි කැමති දැන් සමහර කෙනෙක් පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව ඇති වෙච්ච සංඥාවක් මේ මතක් කරන්න පුළුවන් නේ. මතක් කරන්න පුළුවන්. එතකොට ඒක යා ආසම එක. ඒක අහනවනම් යට නිදිමත නැහැ. ඒක ගැන මතක් කරනකොට පොඩ්ඩක්වත් නිදිමත නැහැ. සමහර කෙනෙකුට ඒක හරියන්නේ නැති වෙන්න පුළුවන්. සමහර කෙනෙකුට පින කුසලයේ පිළිබඳව. එහෙම නැත්නම් සීලය වගේ කාරණාවක්. ඒ වගේ සංකල්පයක් සාකච්ඡා කරනකොට ඒ අහපු සංකල්පයකින් ගොඩනැගිච්ච සිතුවිල්ලක්. Tamanට ඇති වෙච්ච අදහසක් ගැන කල්පනා කරනකොට නිදිමත නැහැ. අර වගේ සමහර ලොකු මාතෘකාවක් ගැන කල්පනා කරනකොට නිදිමත නැති අය ඉන්නවා. මොකද ඒක තමයි එයාගේ විදිය. එයාට රසවත් එක. බොහොම දාර්ශනික දේවල්. බොහොම මේ කැඹුරු නුවණට අහු වෙන දේවල් එක්ක නිදිමත නැති අය ඉන්නවා. පොඩ්ඩක්වත් නිදිමත නැහැ වගේ. හැබැයි සරල සාමාන්‍ය දෙයක් සමහරවිට නිදිමත අය ඉන්නවා. සමහර අයට ගැඹුරු දෙයක් කතා කරන්න ගත්තොත් නිදිමතයි. ඒ නිසා එක එක්කෙනා තමම් තේරුම් ගන්න ඕන මම මොන වගේ සංඥාවක් ඇති කරගත්තොත්ද මට මේ වෙලාවේ ඇතිවෙච්ච මේ නිදිමත පරාජයට පත් කරගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඕන ඒ සංඥාවෙත් අඛණ්ඩව යෑමෙන් ධර්ම සංඥාවක නම් හානි කර නැහැ. නමුත් ලෞකික වැඩක් කර ඉඳිද්දී තමන් ආස තව ලෞකික දෙයක් මතක් කරන්න ගත්තොත් සමහර විට තමන් කල යුතු දේ අතපසු වෙලා අර සිහින ලෝකේ කල්පනා ලෝකේ ඉන්න පුළුවන්. ඒ කියන්නේ බුද්ධිමත්ව බොහෝම සිහියෙන් නුවණින් මේ ක්‍රම පාවිච්චි කරන්න ඕන. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඒ විදියට කටයුතු කරන කොටත් එහෙම කටයුතු කරන කොටත් නිින්ද නැති වෙන්නේ නැත්තම් බුදුහාඳුරු දේශනා කරනවා තමන් අහපු ධර්ම කොටාසයක් හිතින් විතර්ක කරන්න. හිතින් ඒකත් එක්ක තර්ක කරන්න පටන් ගන්න. හිතින් මේක වෙන්නේ කොහොමද? මෙහෙම වෙන්න පුළුවන්ද? මේක නොවෙන්නේ කොහොමද? මේක නොවෙන්නේ ඇයි? මේ විදියට හිතින් තර්ක කරන්න පටන් ගන්න. අනුවිතර්කණය කරන්න කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඒ ඉදිරිපත් වෙච්ච ධර්මය ගැන හොඳට විචාර කරන්න කියලා මනසින් අනුප්‍රේෂණය කරන්න කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඒ කිව්වේ නිකන් සංඥාවක් ඇති කරගෙන ඒකේ ඉන්න විතරක් නෙමෙයි. ඊළඟට ඒකේ ਵਿਚාරශීලී වෙන්න. දැන් අපි මනසින් සමහර දේවල් මතක් කරගෙන ඒකෙම ඔහේ ඉන්නත් පුළුවන්. ඒ විතරකුත් නෙමෙයිනේ. ඒ විතරකුත් නෙමෙයි. තව එක් විදියක් අපිට උපායක් විදියට පාවිච්චි කරන්න පුළුවන්. අපි ඇති කරගත්තු සංඥාවකනේ අපි ඇති කරගත්තු සංකල්පයක විචාරශීලීව බලන්න පුළුවන්. තර්ක කරන්න පුළුවන් හිතින් තර්ක කරන්න පුළුවන්. මොකද්ද මේ අනිත්‍යතාවය? ඇත්තටම අනිත්‍යතාවය
දුකක්ද? හැම අනිච්ච එකක්ම දුකයිද? කොහොමද දුක වෙන්නේ? ඉතින් මගේ ජීවිතේ මම සමහර දේවල් වෙනස් වුණාම මට හරි සතුටුයිනේ. එතකොට අනිච්ච කියන වචනය ඇතුලේ තථාගතයන් වහන්සේ අවධාරණය කරපු දේ එතකොට කොහොමද ඇයි මට දැනෙන්නේ නැත්තේ? ඒක මට දුකක් විදිහට ඇයි ප්‍රත්‍යක්ෂ නොවෙන්නේ? මොකද්ද එතකොට තථාගතයන් වහන්සේ හරියටම යද නිච්ඡන් තන් දුක්ඛං කියුවේ? යමක් අනිත්‍යද ඒ දුකක් වෙනවා කියලා උන්වහන්සේ වදාළේ ඇයි? ඇයි? මොකක්ද හේතුව? හිතින් විතර්ක කරන්න. හිතින් ඒ පිළිබඳව විශ්ලේෂණයක නියැලෙන්න. ඒක තමන්ට ප්‍රශ්නයක් වෙච්ච, තමන්ට ඊටාම ප්‍රයෝජනවත් වෙන දෙයක් පිළිබඳව එහෙම විතර්ක කරනවා නම් අපිට අර නිදිමත කියලා අපිට ආපු බාධකයේ වෙනුවට වෙන තැනකට අපි අපේ මනස එකතු කරනවා ගිහිල්ලා. ඒක අර සංඥාවක ඉන්නවටත් වඩා බලපවත්වනවා. වෙන සංඥාවක් ඇති කරගෙන ඉන්නවට වඩා අනුවිතර්කණය කරමින් ඉන්න එක තාම ඉහළ බලපෑමක් කරන අපිට නිද්‍රාශීලී බව පරාජයට පත් කරන්න. දැන් අපේ දුවෙකුට පුතෙකුට නම් පුළුවන් එයාට ඉතාම මේ රසවත් සාහිත්‍ය වගේ දෙයක් කරන කෙනෙක් නම් කවියක ගීතයක තියෙන අර්ථයක් මෙනෙහි කරන්න. මොකද්ද මේකෙන් කිව්වේ? ඇයි කවියා එහෙම කියන්නේ? ඇයි ආ ඒ වෙලාවේ මේ වගේ උපමාවක් ගන්නෙ? අයිම අනුවිතර්කණය කරන්න පුළුවන්. ගණිත ගැටලුවක එහෙම වෙන්න පුළුවන්. ඊළඟට සාමාන්‍ය ඔබේ ජීවිතේ ඔබට යම්කිසි ආකාරයකට යමක් හිතින් තර්ක කරලා, හිතින් මෙනෙහි කරලා, හිතින් ඔබ ප්‍රශ්න අහලා, ඔබම උත්තර දාලා බලලා, ඔබ ඒ දාපු උත්තරේ දිහා පිටින් ඉඳන් නිරීක්ෂණය කරනවා. ඔබ මනසින් එතනින් පොඩ්ඩක් ඈතට ගිහිල්ලා තුන්වෙනියෙක් විදියට ඔබම බලනවා. මේ විදියට හිතින් යම්කිසි ආකාරයකට ඔබ වෑයම් කළොත් යමක් විග්‍රහ කරන්න, මනසින් විවරණය කරන්න, අර ආපු නිදිමත කියන බාධකය ජයගන්ට ඒක ලොකු උදව්වක් වෙන්න පුළුවන්. කෙනෙකුට ලොකු උපකාරයක් වෙන්න පුළුවන්. හැබැයි මේක පරම එක නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේ ඒකනේ පළවෙනි එකේ දේශනා කරලා ඒකෙන් නිදිමත ගියේ නැතොත් මේක කරන්න කියන්නේ. දැන් අරක කරා කියලාම ඔක්කොගෙම නිදිමත නොයන්න පුළුවන්. දැන් මේ දෙවෙනි එක කියලා දීලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඒකෙනුත් තීන මිද්දය ප්‍රහීන වෙන්නේ නැත්තම් නේ. තීන මිද්දය ප්‍රහීන වෙන්නේ නැත්තම් ශබ්ද නගා කියන්න. ශබ්ද නගා සජ්ජායනාවක් කරන්න. එතකොට අර සමහර දේවල් දැන් ඒ මුල් දෙකම මනසින්මනේ විසඳ ගන්න කියන්නේ. දැන් තුන්වෙනි කාරණාවට එනකොට භාග්‍යවතුන් වහන්සේ එතෙන්දී අවධාරණයක් කරනවා. දැන් මනසේ දායකත්වයේ විතරක් මදි නිදිමත පරාජයට පත් කරන්න. නිදිමත පරාජයට පත් කරන්න මනසේ දායකත්වයේ විතරක් මදි. එතකොට පුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ දැන් උස්සහනින් සද්ද නගා හොඳට ඔබට යම්කිසි දෙයක් සජ්ජායනා කරන්නට හයියෙන් කියන්න පටන් ගන්න පුළුවන්. එතකොට අර මනසින්ම මනසේ ප්‍රශ්නෙට උත්තරේ හොයනවට වඩා ඒක යම්කිසි ආකාරයකට කායික වෑයමක්. එතකොට අපි අවධානයෙන්ම හයියෙන් කියවගෙන යන දේ කියවනවා. නැත්තම් අපි කියමුකෝ කමටහනක් නම් ඒ කමටහනට අදාළ දේවල් ටික අපි ශබ්ද නගා සජ්ජායනාවක නියැලෙනවා. හෝ එය විස්තර කරන්න පටන් ගන්නවා. නිදිමතක් එන වෙලාවට. ගොඩාක් වෙලාවට මම උනත් ඒ හිතින් කියවලා යම් කිසි දෙයක් අවබෝධ කරගන්නට යද්දී නිදිමත ආවොත් මම මේ උපාය ක්‍රියාවට නංවනවා. මොකද්ද? ටිකක් හයියෙන් කියවනවා. ශබ්ද නගා කියවනවා.
දැන් අපේ ලොකු හාමුදුරුවලා අපි පුංචි කාලේ මේ ඇඳේ දිගා වෙලා එහෙම උදේට පාඩම් කරන්න දුන්නේ නැහැ. උදේ නැගිට්ටම 4ට අපි නැගිටින්න ඕනේ අපේ පන්සලේ පිරිවෙනේ පොඩි කාලේ. එතකොට 4යි කාලට පටන් ගන්න ඕනේ මේ පාඩම් කිරිල්ල. එතකොට ඒ පාඩම් කිරිල්ල 4යි කාලට පටන් ගන්න ඕන මේ කාමරෙන් එළියට ඇවිල්ලා. මොකද නැත්තම් ලොකු සාහිණාන්සලා අවබෝධ කරගෙන තිබුණා මෙයා මේක පාඩම් කරන්නේ මෙයාට ආපහු ආසන්න වශයෙන්ම එන්න පුළුවන් නිදිමත කියලා. සෑන්දේ ඉන්න දෙන්නේ නැහැ. එළියට ඇවිල්ලා අපි ශබ්ද නගලා හයියෙන් පාඩම් කරන්න ඕන. දැන් මං හිටපු වලස්කල දික්වැල්ලේ ගමේ අය දන්නවා අපි උදේට පාඩම් කරන හඬට තමයි ගමේ මිනිස්සු ඇහැරෙන්නේ. හයියෙන් පාඩම් කරනවා. ලොකු හාමුදුරු කියන හන්දියට ඇහෙන්න කෑ ගහලා පාඩම් කරන්න ඕන. කවි කියන්න ඕන. ගාථා කියලා පාඩම් කරන්න ඕන. පිරිත් පාඩම් කරන්න ඕන. ඉතින් උදේ පැය එකමාර හරිම ඵලදායී ලෙස නිදිමත පරාජයට පත් කරගෙන එදා දහවල පිරිවෙනට ගිහිල්ලා පාඩම් දෙන්න තියෙන දේවල් ගොඩාක් ඒවා මතක තියාගන්න හරියට මං අදට මේ අද උදේත් මේ දවස්වල මම ජපන් භාෂාව ටිකක් ඉගෙන ගනිමින් ඉන්න නිසා නේද? ජපන් භාෂාව මේ දවස්වල ටිකක් ඉගෙන ගනිමින් ඉන්න නිසා මේ කාලේ මම කරන දෙයක් තමයි උදේට පාන්දරට ටිකක් ශබ්ද නගලා වචන පාඩම් කරනවා. හොඳට මතක හිටිනවා හයියෙන් පාඩම් කරනකොට පාන්දරට. එකක් අපි ඒකට අවධානයෙන් කියවනවා. ඒ හින්දාම ඒකේ අවධානය තියෙනවා. අනිත් එක අපි කියන එක අපිටම ඇහෙනවා. එතකොට මම හිතන එකක් තමයි ඒක අපිට මේ මතකේ රැඳෙන්නත් ධාරණය වෙන්නත් ඒක ලොකු උදව්වක් වෙනවා. ඒත් එක්කම අර උදේට ඇඳට වෙලා ඒකෙම වැතිරිලා කොරෝනාවක් ඇතුලේ ඉඳන් කොලයක් බල ඉන්නකොට අපි ආසන්න වශයෙන් මාය නිදා ගන්න පුළුවන්. වෙන්න පුළුවන් දෙයක. ඒ නිසා තීන මිද්දය පරාජයටපත් කරන්න නිදිමත බහුල වෙලාවක ඔබට අත්‍යවශ්‍ය දෙයක් නම් ඔබ කරන්නේ පාඩමක් වගේ දෙයක්දී විභාගයකට වගේ සූදානම් වෙන කෙනෙකුට හරිම වැදගත් මේක. යම් කිසි දෙයක් සජ්ජායනා කරන්න හයියෙන් කියන්න ආරම්භ කරන්න ඕනේ. ඒක හොඳ ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔබට නිදිමත පරාජයටපත් කරන්න. ඊළඟට 4වෙනි ක්‍රමය. ඒකත් හරිම අපූර්ව ක්‍රමයක්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අර ක්‍රම තුනෙන්ම නිදිමත ප්‍රහීන වෙන්නේ නැත්තම් මේ කන් දෙකේ සිදුරු මේ කන් දෙක මේ අත්ලෙන් තදින් පිරිමදින්න කියලා. ඒක අපේ මේ කන හරි මේ සියුම් අවයවයක් නිසා අපි මේ කන් දෙක බොහොම මේ අත් දෙකෙන් ටිකක් රත් වෙනකන් පිරිමැද්දොත් අපිට යම්කිසි ආකාරයකට අර ඒ ඇති වෙන ස්පර්ශයත් එක්ක ඒකත් එක්ක ඒක යම්කිසි ආකාරයකට ඒක මේ රත් වෙනකම්ම ටිකක් පිරිමදිනවනේ. එතකොට මේ අපේ ඒ නිදිමත පරාජයටපත් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒක වැඩි. නිදිමත පරාජයටපත් කළා අපි අපේ අරමුණට අදාළ කටයුත්තේ නැවත නියැලෙන්න පටන් ගන්න පුළුවන්. කන් දෙක රත් වෙනකම් පිරිපදින්න. ඒක බුදුහාමුදුරුවෝ යෝජනා කරන මේ කායික උපායක්. මොකද නිදිමත කියන නීවරණයෙන් ගැලවෙන්නේ නැතුව අපිට මේ අනිවාර්යෙන්ම අපේ ඉලක්ක ජය ගන්න බෑ. ඒ නිසා මම ඔබට යෝජනා කරනවා ඔබ හැම කෙනෙක්ම මේ 4වෙනි ක්‍රමයක් යොදා ගන්නට කියලා. සංනිවේදන බාධාවන් තිබෙනවා නම් මේ වෙලාවේ සජීවීව බණහද්දී ඒගොල්ලෝ හැමෝටම පුළුවන් හෙට උදේ වෙනකොට මෙය බුද්ධ පුතුන් YouTube නාලිකාවට ඇතුල් කරනවා. ඒ නිසා
ඒගොල්ලොන්ට පුළුවන් මේ දේශනාවේ මොකක් හරි එයාලගේ ප්‍රශ්න නිසා අන්තර්ජාල ප්‍රශ්න නිසා තියෙනවා නම් බාධකයක් මම යෝජනා කරනවා ඒගොල්ලොන්ට බුද්ධ පුතුන් YouTube නාලිකාවට එකතු වුණාම මේ දේශනා ඔක්කොම අහන්න පුළුවන්. මේ පෞද්ගලික කාලයේ පරිච්ඡේදයේ පුරාම කරපු ඔක්කොම දේශනා එහි තියෙනවා. ඉතින් මේ අද දේශනාවත් හෙට උදේ අහන්න ඔබට අවකාශය අනිවාර්යයෙන්ම හම්බ වෙනවා. ඒක මතක් කරන බොහෝ දෙනෙක් ඒ පිළිබඳව යම්කිසි පීඩාවක ඉන්නවා අපට දකින්න ලැබෙන නිසා. හරි. දැන් අපි නැවත අපේ මාතෘකාවට එනවා. එතකොට හතරවෙනි ක්‍රමය තමයි මේ දෙකන් සිදුරු අත්ලෙන් පිරිමදින්න කියන එක. එතකොට නිදිමත පරද්දන්න කායික උපායක් විදියට භාග්‍යවතුන් වහන්සේ එය අපට යෝජනා කරනවා. ඊළඟට පස්වෙනි ක්‍රමය ඒ විදියටත් ඒ කියන්නේ ඒ හතරවෙනි ක්‍රමයටත් නිදිමත පරාජයට පත් කරන්නට බැරි නම් ඒ හතරවෙනි ක්‍රමයටත් නිදිමත පරාජයට පත් කරන්නට බැරි නම් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා හුනස්නෙන් නැගී දියෙන් දෙයස් පිරිමද දිගුම් අනුවිලෝකන කරව නැකැත්තා තාරක රූපයන් බලව මේ සරලව තේරෙන විදියට කිව්වොත් මේක ටිකක් අමාරු භාෂාවක්නේ තියෙන්නේ මේක කියවුවට මිනිසුන්ට සාමාන්‍ය මිනිසුන්ට නෙමෙයි මටත් මේක තේරුම් ගන්න ලොකු අපහසුතාවයක් තියෙනවා. ගොඩක් මහන්සි වෙලා ඕන එක තේරුම් ගන්න ඔබට සරලව මේක කියලා දෙන්න. ඉතින් මේ කියන්නේ මොකද? යම් කිසි ඉරියව්වක අපි ඉන්නකොට අපිට නිදිමත එනවා නම් නැගිටින්න ඕනේ. නැගිටිනකොටම ඒ ඉරියව්ව මාරු වෙනවනේ. පළවෙනිම දේ. ඒ ඉරියව්ව මාරු වෙනකොට අර එක්කම ඉරියව්වේ ඉඳිද්දි තිබිච්ච නිදිමතක් පරාජයටපත් වෙන්න පුළුවන්. පළවෙනිම දේ ඒක. එතනින් පස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන වතුර ටිකක් අරගෙන ඇස් පිහින්න. ඇස් දෙක වතුරෙන් පිහලා ආලෝකයකට ඇස් දෙක යොමු කරන්න. හොඳ එළියක් දිහා බලන්න. හොඳ එළියක් දිහා බලන්න. ආලෝකයකට ඇස් දෙක යොමු කරන්න. හොඳ එළියක් දිහා බලන්න. ඔබ දන්නවා අපේ ඇහැට ආලෝකයක් වැටුණට පස්සේ අපි නිදාගෙන ඉඳිද්දී වුණත් ලයිට් එකක් දැම්මොත් අපි ඇහැරෙනවානේ. ආලෝකයක් සංඥාවක් විදිහට අපේ ඇහැට ආවොත් අපේ ඉක්මනට අපේ මොළයට පණිවිඩයක් යනවා ඒකේ. එතකොට අපි නැගිටිනවා. එතකොට නිදිමත පරාජයට පත් කරන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඈත තියෙන ආලෝකයක් තාරකා රූපයක් කියන්නේ ඒකනේ. ඈත තියෙන එළියකට ඔබේ ඇහැ යොමු කරන්න. කොහොමද යොමු කරන්න ඕන? ඉන්න තැනින් නැගිටලා ගිහිල්ලා ඇස් දෙක වතුරෙන් පිහලා තෙමලා ඊට පස්සේදී ආලෝකයකට ඇස් දෙක යොමු කරන්න. තාම මේ භෞතික උපායන්නේ. භෞතික උපායන් මේවා උදව් කරගන්න පුළුවන් අපේ දූල පුතාලට. ඒ වගේම අධ්‍යයන කටයුතු වල ඉන්න ශාස්ත්‍රීය කටයුතු වල ඉන්න අයට, භාවනා කටයුතු වල නියැලෙන අයට මේවා හරියට උදව් කරගන්න පුළුවන් දේවල්. ධර්මදේශනාවක් ශ්‍රවණය කරද්දී වුණත් මේ බාධකය ආවොත් නිදිමත කියන මේ වගේ උපායක් යෙදුවා කියලා කිසි වැරද්දක් නැහැ. ඒකෙන් ප්‍රයෝජනයක් ගත හැකියි. කියන්නේ ඔබේ අරමුණෙහි ඔබ නිශ්චලව ඔබට ඉන්න බාධක එනකොට ඒවට යම් භෞතික සහ මානසික ක්‍රියාමාර්ග ගන්න ඕනේ කියන එක තමයි භාග්‍යවතුන් වහන්සේ මෙතන අපිට මේ පච්චලායන සූත්‍රයේදී පෙන්වලා දෙන්නේ. ඒක හරි ලස්සන දේශනාවක්. නිදිමත පරද්දන ක්‍රම. මම බලනවා ඔය ලෝකේ සමහර මේ අයගේ මේ වීඩියෝස් වල ඉතින් නිදිමත පරද්දන ක්‍රම විදි ගැන ඒගොල්ලෝ කියනවා මේ අත් වශයෙන්ම මේ ඒගොල්ලොන්ට මේවා මේ ඉංග්‍රීසියෙන් අපි sannivedanaය වුණොත් ඒගොල්ලෝ කල්පනා කරයි අපේ මේ ගෞතම බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ දැන් ගොඩක් අය හිතන් ඉන්නේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ සාකච්ඡා කරලා තියෙන්නේ මේ ඔක්කොම ජීවිතේ එපා කරනේවා කියලානේ. ගොඩක් එහෙමනේ ගොඩක් අය හිතන්නේ මේ ජීවිතේ මොකක්වත් අත්විඳින්න සතුටින් ඉන්න දියුණු වෙන්න සාර්ථකව ඉන්න ඒවා මොනවත් නැහැ. මේකේ තියෙන්නේ ඔක්කොම එපා එකක් වගේනේ තියෙන්නේ ඔළුවේ.
හැබැයි මේ වගේ දේවල් ඇහුවොත් මේ මිනිස්සු කොච්චර සතුටු වෙයිද? මම යෝජනා කරනවා මේ බණ අහන අයට පුළුවන් මේ සංකල්ප ටික ඔබගේ හිතවත් විදේශිකයෝ ඉන්නවනම් එයාලට එහෙම ප්‍රශ්නයක් තියෙනම් මෙන්න මෙහෙම එකක් අපේ බුදුහාමුදුරුවෝ කියලා දීලා තියෙනවා කියලා දෙන්න. හරි පින් සිද්ධ වෙනවා ඒක. මොකද ගොඩක් අය ඒ වගේ ප්‍රශ්නෙන් ඇත්තට ප්‍රශ්නෙන් පීඩා විඳිනවා නම් ඒ කියන්නේ ඒක යාගේ අබ්බැහිය නෙමෙයි නම් ඇත්තට උත්තරයක් හොය ඉන්නවනම් මේ වගේම ඒගොල්ලෝ පුහුණු වෙන්න පුළුවන්. දැන් ගොඩක් ලාංකික මිනිස්සු මේ වගේ ඒවා ඇහුවම හොඳ ඒකත් හොඳයි නේද කියලා අතහැරලා දාන එකනේ කරන්නේ. ඒ වෙනුවට ඇත්තටම නිදිමත නිසා තමන්ගේ ජීවිතේ කඩන් වැටිච්ච අය ඉන්නවනේ. තමන්ගේ ජීවිතේ ප්‍රශ්න ඇති වෙච්ච අය ඉන්නවනේ. අන්න ඒගොල්ලොන්ට මේක හරි වටින උපකාරකයක්. කොහොමද තමන්ගේ මනස වෙනස් විදියකට යොමු කරගන්නේ කියලා මේක හරි වටිනවා. එතකොට වතුර බින්දු දෙකක් නේ. වතුර බින්දු දෙකක් ඇස්සල ගහගෙන පොඩ්ඩක් තාරකා දිහා ඈත පේන දෙයක් දිහා බලන්න කියන එක. ඊළඟට තවදුරටත් නිදිමත එනවා නම් 6 වෙනි ක්‍රමය. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ ආලෝක සංඥාව කියන එක මනසින් ඇති කරගන්න. ඒකුවේ දහවල වගේම රැය ගැනත් හිතන එක. දැන් සමහර වෙලාවට අපිට අර කළුවර ආපු ගමන් අපේ ඔළුවට නිදිමත එක එනවනේ. කළුවර එක්ක නිදිමත එකක් එනවනේ. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා දැන් ඒ කළුවර තුල ඉන්න එක්කෙනෙකු වුණත් දහවල් පිළිබඳව සංඥාවකින් ඉන්නවනම් මහා එලියක් මෙනෙහි කරමින් ඉන්නවනම් ආලෝකයක් මෙනෙහි කරමින් ඉන්නවනම් එයාට ඒ හාත්පස යම්කිසි කළුවරක් තිබුණත් ඒක විසින් එයාට බලපෑමක් කරන්නේ දැන් ඔයාට නිදා ගන්න වෙලාවයි වගේ එකක්. ඒ කළුවර දැක්ක කියලා එහෙම වෙන්නේ නැහැ. එනිසා ඊටාම මේ බුද්ධිමත්වනේ දහවල යම් පරිදි වේද රාත්‍රිය දෙපරිදිය. රාත්‍රිය යම් පරිදි වේද දහවලද එපරිදිය කියලා මේ විවෘත මනසකින් ඒ විදිහට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඒ ආලෝක සංඥාවක් ඇති කර ගන්නකොට තීන මිද්දය ප්‍රහීන වෙලා යන්න පුළුවන් කියලා. නිදිමතකම නැති වෙලා දුරු වෙලා යන්න පුළුවන් කියලා භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කරනවානේ. ඊළඟට බුදුහාමුදුරුවෝ අපට මේ අවධාරණය කරනවා මේ කියපු සියලුම ක්‍රමවලින් ඔබට මේ උත්තරයක් නැත්තම් මේ පොඩ්ඩක් සක්මන් කරන්න චංකමන සක්මන භාග්‍යවතුන් වහන්සේ යෝජනා කරනවා. පොඩ්ඩක් ඇවිද ඒ කටයුත්තේ නියැලෙන්න සක්මන් භාවනාවක් වගේ දෙයක්. එතකොට තීන මිද්දය ප්‍රහීන කරන්න පුළුවන්. තමයි සත් වෙනුවට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. ඒක මනසින්ම කරන්න පුළුවන් නම් තවත් විශිෂ්ටයි. නමුත් ප්‍රායෝගිකව යම් කිසි වෙලාවකට ඔබට පුළුවන් නම් ඒ ඉරියව්ව වෙනස් කරලා වෙන ඉරියව්වක නියලී ඉන්න. එතකොට ඔබට නිදිමත පරාජයටපත් කරන්න පුළුවන්. ඔය ක්‍රම 7ෙන්ම බැරි නම් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ඇත්තටම ටිකක් නිදා ගන්න කියලා. හැබැයි කොහොමද නිදා ගන්න ඕනේ? උන්වහන්සේ යෝජනා කරනවා දකුණු නැලයෙන් පැත්තකට හැරිලා නේද? ඒ පැත්තකට හැරිලා ඊළඟට නිදා ගන්න පටන් ගන්න කියන්නේ කොහොමද? නිදා ගන්න පටන් ගන්න කියනවා කොයි විදියටද? නැගිටිමි කියන සංඥාවෙන්. මම නැගිටිනවා කියන පණිවුඩේ ඇතිව හිසට දීලා මනසට දීලා ඒ පණිවුඩේ නිදා ගන්න පටන් ගන්නවා. මම මේ වෙලාවට නැගිටිනවා. එතකොට ඒ නැගිටිමි කියන සංඥාවෙන් නිදා ගැනීමයි නිකන් නිදා ගැනීමයි දෙකක්. දැන් ඔබ හොඳට බලන්න ඔබ උදේට මේ වෙලාවට නැගිටින්න ඕනි කියන සංඥාව හොඳට ඇති කරගෙන ඒ පණිවුඩේ හරියට හිතට දීලා නිදාගත්තු දවසට සමහර විට
එලාම් එක වදින්න විනාඩි 5කටවත් කලින් ඇහැරෙනවා. ඒක හරියටම දීලා මෙච්චර වැඩක් තියෙනවා මේකට නැගිටින්න ඕනි. නැගිටිනවා. එහෙම කිසිම සංඥාවක් නැතුව එහෙම කිසිම පණිවිඩයක් දීලා නැතුව නිකන් එලාම් තියලා නිදා ගන්න. එලාම් එක වදිනවා අල්ලපු ගෙදර මිනිස්සුත් ඇහැරෙන්න. හැබැයි අපි නැගිටින්නේ නැහැ. එතකොට ඔබ අවබෝධ කරගන්න මේ අපේ නිදා ගන්නව නම් අර ක්‍රම ඔක්කොගෙමත් උත්සාහ කරලා බැරි නම් ඒ කියන්නේ අපේ කායික අපිට තියෙනවා නිදිමත අවශ්‍යයි. ඒ වෙලාවේ ඇඟ කියනවා අපිට දැන් විවේක ගන්න. ඔයා විවිධ විදියට උත්සාහ කළා. නමුත් ඒක ක්‍රමයකින්වත් මේක විසඳෙන්නේ නැහැ. ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔයාට විවේකයක් ඕන. ඔයා නිදා ගන්න. හැබැයි ඒක සිහි කල්පනාවෙන් කරන නින්දක් වෙන්න ඕනේ. ඒක තාම සිහිනුවණින් ඔබ ඒ නින්දට එකතු වෙන්න ඕන. ඒකත් උපරිම සුව පහසු තැනක නෙමෙයි. මොකද ඔබට ඉක්මනින් නැගිටින්න ඕන නම් භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට අනුව ඔබ ඉතින් ටිකක් රළු තැනක නැගිටිමි කියන සංඥාව මේ ඇති කරගෙනනේ ඇති කරගෙන ඔබ මේ දේශනාවන් හොඳට මේ ශ්‍රවණය කරලා මේ වයින් ප්‍රයෝජනේ අරගෙන ඒ නින්ද පරාජයටපත් කරන්න. ඒකයි ඔබ කළ යුත්තේ. මම නැගිටිමි කියන සංඥාව ඇති කරගන්න. එතකොට නිදා ගන්නකොට මේ දේශනාව ඔබ ප්‍රයෝජනෙට ගන්න. මේ වෙලාවේ මෙහෙමත් කිව්වා නේද? බෑම නම් නිදා ගන්න කිව්වේ. හැබැයි නිදා ගන්න පටන් ගන්න කිව්වේ කොහොමද? ඔළුවට ගන්නවා මේ දේශනාවේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙන්නේ නැගිටිමි කියන සංඥාවෙන්. අනිත් එක දැන් ඉස්සර නම් තිබුණු එකක් නේ පැය 8ක් නිදා ගන්න ඕන. පැය 6ක් නිදා ගන්න ඕන. නැත්තම් එයා ඉවරයි වගේ එකක් නේ. ඒ නිගමන ඉදිරිපත් කරපු වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂකයොම දැන් කියන එකක් තමයි ඒ නින්ද කියන එක හැම එක්කෙනාටම එකම ගානට ඕනි වෙන්නේ නැහැ කියන එක. ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. සමහර කෙනෙකුට පැය 4ක් නිදාගත්තත් ප්‍රමාණවත් වෙන්න පුළුවන්. සමහර කෙනෙකුට ඒක පැය 6ක්. සමහර කෙනෙකුට පැය 7-8ක නිින්දක් අවශ්‍ය වෙයි. ඒක ඒ පුද්ගලයා මත තීරණය වෙන එකක් මිසක මේ පොදු නිර්ණායක එහෙම දැන් අලුත් සොයා ගැනීම් වල ඒගොල්ලොන්ගේ පිළිගන්න. ඉතින් අර ඒක අහුවම ඒක දැනගන්න ලැබුණම මට ආපු මේ සිතුවිල්ලක් තමයි අර අපි බුදුරජාණන් වහන්සේ පැය 2ක වගේ කාලයක්නේ මේ උන්වහන්සේ මේ සමවත් සුවයෙන් ඉඳීම. ඒ කියන්නේ ඇස්වලට විවේකයක් හම්බ වෙනවනේ භාවනාවක නියලී ඉන්නකොට. ඇස්වලට විවේකයක් ඕන. ඒක වෛද්‍යවරු පවා අක්ෂි වෛද්‍යවරු පවා පිළිගන්න දෙයක්. නිදා නොගත්තට කමක් නැහැ. ඇස් දෙක පියාගෙන ඉන්න ඕන. දැන් භාග්‍යවතුන් වහන්සේ පැය 2ක් සැතපුණා කියලානේ සාමාන්‍යයෙන් ඒ ගණන් හැදීම අනුව උන්වහන්සේගේ චරිතය ගැන ඉගෙන ගන්නකොට තියෙන්නේ. දැන් මේක කෙනෙක් සැක කරන්න පුළුවන් කාරණාවක්. නමුත් දැන් මේ බුදුහාමුදුරුවෝ වගේ විශේෂිත උත්තමයෙකුට උන්වහන්සේ මිනිසෙක් තමයි. නමුත් උන්වහන්සේ වැනි විශේෂිත දියුණුවක් මනසේ ලබාගත්තු කෙනෙකුට කයට විවේකයක් ලෙස පැය 2 ප්‍රමාණවත් වුණා වෙන්න පුළුවන්. මොකද උන්වහන්සේ සෑම දවසකම සමාපත්තියකට සමවැදිලා ඉන්න වෙලාවක් තියෙනවා. ඒ කියන්නේ S2ට අවශ්‍ය ප්‍රාමාණික විවේකයක් හම්බ වෙනවා. එතනින් ඒක විසඳන. හැබැයි නිදි නෙමෙයි. නිසා අර හැමෝම එකම කෝණයේ දාලා මෙච්චර නිදා ගන්න ඕනමයි කියන අදහසට දැන් ලෝකය එකඟ නැහැ. නූතන ලෝකය. නමුත් කවුරුත් නිින්දක් ලබා ගන්න ඕන ප්‍රමාණවත්. ඒක තම තමන්ගේ කායික ප්‍රශ්න ඒවත් එක්ක සලකා බලලා තියෙන ලෙඩ රෝග ඒවත් එක්ක සලකා බලලා ඒ නියමයන් එක් පුද්ගලයෝ කරන්න ඕන. හැබැයි නින්දේ වහලෙක් වෙන්න හොඳ නැහැ. නින්දට අපි යටත් වුණොත්
නින්ද අපිව යටත් කරගත්තොත් අපි මේ අනිවාර්යෙන්ම මේ පිරිහෙනවා. ලෞකිකවත් පිරිහෙනවා, මානසිකවත් පිරිහෙනවා. අපි දන්නේම නැතුව අපි ඉන්න තැනට අපි එපා වෙනවානේ. අපි උදේට නැගිටින්නේ නැති වුණොත් ඉන්න අයට අපි එපා වෙනවා. එක්කෙනෙක් විතරක් නැගිටලා උදේ උයනවා, බෑග් හදනවා, ඔක්කොම කරනවා. අනිත් ඔක්කොම ආයේ නිදි. එතකොට ඉන්න අයට එපා වෙනවානේ. ඒ නිසා එහෙම ඉන්න බෑ. යම් කිසි තැනක ජීවත් වෙනවා නම් එහෙම හැසිරෙන්න එපා. එහෙම හැසිරෙන්න එපා. ඔබ යම් කිසි ආකාරයකට නින්ද කියන ධර්මය නිසා ඔබ ඉන්න තැන නැති කරගන්න එපා. පිරියව ගන්න එපා. නින්ද පරාජයට පත් කරලා තමන්ගේ අරමුණු වල තමන් ගමන් කරන්න වීරිය කරන්න ඕන. ඉතින් මේ දේශනාවේ අපි සෑම පැත්තක්ම ආවරණය කරා. තාම ශ්‍රද්ධාවෙන් පච්චලායන සූත්‍රය ඇසුරු කරගෙන ඔබ ඔබේ මේ ලෝක ජීවිතය විතරක් නෙමෙයි රහතන් වහන්සේ නමකට භාග්‍යවතුන් වහන්සේ වදාළ ඉතාම වටින මඟ පෙන්වීමක් වන මේ උතුම් දේශනාව පච්චලායන සූත්‍රය ඉතාම මේ හොඳින් ඔබ ශ්‍රවණය කළා. ඕනම කෙනෙකුට අංගුත්තර සත්තක නිපාතේ මේ සූත්‍රය අරගෙන නැවත නැවතත් කියවන්න පුළුවන්. ඒ සූත්‍රය ඇසුරු කරගෙන ඔබේ ආධ්‍යාත්මික අරමුණු, ලෞකික අරමුණු ජය ගන්නට ඔබ වීරිය කරන්නට කියලා සිහිපත් කරනවා. ඉතින් ඔබ හැම කෙනෙක්ම මේ දේශනාව ශ්‍රවණය කරලා ඔබේ මනස තුළ කුසල් සිතුවිලි උපදවා ගත්තා. ඒ උපදවගත් කුසල් සිතුවිලි මත පදනම් වෙලා අපි ඊටාම සත් සිතින් ප්‍රාර්ථනා කරමු. මේ පින් කුසල් දෙවියන්ටද අත්වේවා. දෙවියෝද සුවපත් වෙත්වා, සපවත් වෙත්වා, දුකින් මිදෙත්වා. උතුම් දෙවියන්ගේ ආශිර්වාදය විශේෂයෙන්ම වයලාද සිල්වා ආදරණීය වයලාද සිල්වා බොරලැස්ස ආදරණීය මෞතුමිය නදීෂා නෝන මහත්මියගේ මෞතුමියටත්, ඒ වගේම සම්පත් මහත්මාණන්ගේ ආදරණීය මෞතුමිය අමරාද සිල්වා මාතාවටත්, ඒ වගේම මිත්තණිය වන සීලවති කොඩිතුවක්කු මාතාවටත්, ඒ පවුල්වල සියලු දෙනාටත්, වන අහපු ඔබ හැම දෙනාටමත් සියලු දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා. නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව, දීර්ඝායුෂ, චිරජීවනය උදා වේවා. ඔබගේ ලෞකික ලෝකෝත්තර අරමුණු ජයග්‍රහණය කර ගැනීම සඳහා සියලු දෙවියන්ගේ ආශිර්වාදය ඒ නම් සඳහන් කරපු ඇත්තන්ට වගේම ඔබ සියලු දෙනාටමත් උපකාරක ධර්ම බවටම පත්වේවා. සියලුම දෙවිවරු මේ උතුම් පින් අනුමෝදන් වීමෙන් අමාමහ නිර්වාණ ධර්මයම අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම ඔබලාගේ නමින් මිය පරලෝ යන්නට යෙදුන ඒ නදීෂා නෝනා මහත්මියගේ නමින් මියගිය පියාණන් වහන්සේ වර්නන් ද සිල්වා බොරලැස්ස පියාණන් අවුරුදු 2කට කලින්, සම්පත් මහත්මයාගේ නමින් මියගිය පියාණන් වහන්සේ අවුරුදු 14කට කලින් මියගිය ධර්මදාස සිල්වා පියාණන් ඇතුළු කොට ඒ පවුල්වල මියගිය සියලුම ඥාතීන්ටත්, වනහපු ඔබ නමින් මියගිය ඥාතීන්ටත් මේ පින් අත්වේවා, සුපත් වේවා, සැපවත් වේවා, දුකින් මිදේවා. මියගිය මේ වසංගතය නිසා මියගිය සියලුම ලෝකවාසීනුත්, ඔබේ නමින් පුද්ගලිකව මියගිය සියලුම ඥාතීනුත් නිවන් දකිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්ට. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට, දෙවියන්ට, මියගිය ඥාතීන්ට මේ භවය පුරාමත් සත්පුරුෂ ඇසුර ලැබේවා, කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා. ශ්‍රී සද්ධර්මයම ශ්‍රවණය කරමින් ඒ ධර්මය ප්‍රගුණ කරගෙන දුකින් නිදහස් වෙන්න, උතුම් අවබෝධයටම පත්වෙන්න මේ පින් කුසල් අපට පාරමී ධර්ම වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයට උදා වේවා කියලා සාදු කියලා නැවත ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මම් පරන්ති තී. හැම දිනාටම තුනුරුවන්ගේ අනන්ත බුදු ගුණ බලයෙන් යහපතක්ම වේවා, සිතක්ම වේවා.